හොඳයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගත්ත දවසේ වැඩපිළිවෙලේ අවස්වරීය සතිವಾರයේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රේමචිත්‍ර මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න තුගයක් අතේ තියාගෙන ඉන්න නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අපේ සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අති පූජනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙකු නොවෙමි දිනපතා පර්යංක භාවනාවක නොයෙදුනද හැකි සෑම විටම එදිනදා කටයුතු වලදී සතිය පිහිටුවා ගැනීමටත් ගමන් කරන විට සක්මනට සතිය පිහිටුවා ගැනීමටත් උත්සාහ දරමි. කනින් නැතිවන ඊතා තියුණු ශබ්දයට නිරතුරුවම පවතී. කනින් ඇතිවන ඊතා තියුණු ශබ්දය නිරතුරුවම පවතී. ආනාපාන භාවනාව කිරීමට උත්සාහ දරන බොහෝ විටදී හුස්ම රැල්ල නොදැනේ. ඇතැම් විට ඉක්මනින්ම සංසිඳී යයි. එවිට සිතට එන සිතුවිලි වල අස්තිර බව හා තේරෙන්නේ නැහැ වචන. අස්තිර බව හා ප්‍රාණවත් අස්තිර බව මගේ පාලනයෙන් තොර බව නිරුත්සාහයෙන් සිතට දැනේ. මෑතක සිට ඊටාම අවිනිශ්චිත කලබල විය යුතු සිදුවීම් පවුලේ බහුලව සිදු වූ නමුදු ඒවා ගැන ඊතරම් තැති ගැනීමක් නැත. වැඩිම වුණොත් කවුරු හරි මැරේවි ආදී ලෙස ඊටා අඩු තක්සේරුවක් નિરાයාසයෙන්ම කෙරේ. නමුදු පෙරතරම් ශ්‍රද්ධාවක් නැත. ඒ ගැන ඇතැම් විට පසුතැවෙමි. නමුදු මරණය ගැන නිතර සිතට විත් මහා බයක් ඇතිවේ. දින කීපයක සිට එදිනෙදා කටයුතු කරන විට ගමන් යන විට හමුවන මිනිසුන් පිටතින් හොඳින් ඇති ලෙස පෙනෙන. එහෙත් අරටුව සහ මුලින් දි รา ගිය දරාතු ලෙස සිතට දැනේ. වරාංග කුලයේ හරියට ඒ අයව මම සිතින් තර කර ඇල්ලුවාක් ලෙස දැනී ඔවුන්ගේ ඇතුළත ඇති හිස් බව බොල් බව තදින් සිතට දැනී යයි. මෙලෙස වරින් වර නොසිතූ අවස්ථාවල සිදුවේ. මෙය අනුග්‍රහ කළ යුතු දෙයක්ද? අනුකම්පාවෙන් උපදෙස් දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මේ හරහා මේ සංසිද්ධි බොම සංකීර්ණ ටිකක් ලියන්න උත්සාහ කරලා තියෙන ලියුපෙකනාව ලියුම කියවලා නැහැ. ඉතින් ප්‍රේමතිලකට කියවන්න අමාරුයිනේ. එතකොට කෙසේ නමුත් මේ හරහා සතිය පැවැත්වීම කරගෙන යන්න පුළුවන් නම් හොඳ අභ්‍යාසයක්. මේ ඔක්කොම හිතවිලි බහුල වෙලා තියෙනවා. ආනාපානෙ පේන්නේ නැතුව යනවා. පේන මිනිස්සු ජරා දිරාවටපත් වෙලා වගේ තියෙනවා. මෙන්න මේක தත්වයටදී තමන්ගේ සති ධාරාව අඛණ්ඩ භාවය වැඩි වෙලා යනවා නම් හොඳයි කියත හැකියි. සතිය අඩු වෙලා තියෙනවා නම් ඛණ්ඩ වෙලා තියෙනවා නම් හොඳ නැහැ කියන්න පුළුවන්. ඒ නිසා මේ සිද්ධි වැට දිහා සතියෙන් බලලා සතිය තේමා කරගෙන වාර්තා කරන්න උත්සාහ කරන්න. එතකොට මට මේට වැඩිය ස්ථාවර තීන්දුවක් දෙන්න පුළුවන්. දැන්න තියෙන්නේ ඒ කෙනාටම කියන්න වෙනවා මේ தත්ත්වයේ සතිය වැඩිලා තියෙනවා නම් හොඳයි. වැඩිලා නැත්තම් හොඳ නැහැ. අන්න ඒ වාක්‍යයත් රචනයට ඇතුල් කරන්න කියලා අපි ගා ප්‍රශ්නෙට යනවා. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සතියෙන් ආරම්භ කර ටික වේලාවකින් සියුම් වී ගොස් එක කය නොදැනෙන ස්වභාවයකට යයි. සිතුවිලිද ඈතින් මෙන් තියෙන බව දැනේ. ලෙස විනාඩි 15කින් පමණ පසු ධාතු ගුණයකට අවදි වේ. දෙක තවත් සමහර දිනයන්හි ධාතු ගුණ හා සිතුවිලි මාරුවෙන් මාරුවට දැනේ. තුන වේදනාවන්ද තීව්‍රව දැනේ. සක්මන් භාවනාව මෙනෙහි කිරීමකින් තොරව සතියෙන් නැවිදින විට ටික වේලාවකින් සක්මනේදී නිදිමත ගතියක් දැනේ.
කම්මැලි නීරස ස්වභාවයක් දැනේ. 2. සමහර විට දිගටම සිතුවිලි එයි. සිතුවිලි කෙටිය. බොහෝ විට සම්බන්ධයක් නොමැත. සමහර සිතුවිලි වගන්ති 2-3කට යයි. සමහර ඒවා එක වගන්තියකින් නවතී. එදිනදා වැඩ කටයුතු වෙනදාට වඩා සිත පිළිබඳව සතියෙන් සිටී. විශේෂයෙන්ම ඉන්ද්‍රියයන් ගොදුරවන අරමුණු වලට සතියෙන් සිටීමට උත්සාහ කරයි. කෙලෙස් බහුලව ඇතිවන්නේ කනහරහාය. බැනුම් මසන විට වෙනදාට මෙන් ප්‍රතික්‍රියා කිරීම අඩුය. හිතට ද්වේෂය විගසම වගේ සතියට අසුවේ. ද්වේෂය නිසා කයට සිදුවන විපර්යාස දෙස බලා සිටී. විනාඩි කිහිපයකින් ද්වේෂය අඩුවේ. කැමැති සින්දුවක් ඇසෙන විට සිතයට ඇදී යන සැටි බලා සිටී. නැවතත් සතිමත් වූ විට වෙනදාට මෙන් සින්දුවේ අතරමන් නොවී වැඩි ඇලීමකින් තොරව අසාගෙන සිටී. නින්දට යන විට වේදනාව ශරීරයේ විවිධ තැන්වල තීව්‍රව මතුවේ. ඔබ වහන්සේට නිරෝගී සම්පන්නිය ලැබේවා. මෙම ආත්ම භවයේදීම නිවන් අවබෝධ වේවා. මේක විචිත්‍ර සිද්ධි වැටක් සඳහන් කරලා තියෙනවා. එක වාක්‍යයක් තියෙනවා මේ අතරමැද සතිය වැඩෙනවා කියලා. ඒකට එන්නේ වාක්‍ය තව ටිකක් පුලුල් කරලා ලිව්වනම් හිතවිලි බහුල වෙනවා, නරක හිතවිලි එනවා, මෙනේ කිරිමකින් තොරව සක්මන් කරනවා. මේවා එක එකදී කොතෙක් දුරට සති ධාරාවේ පැවැත්ම සිද්ධ වෙනවද, කොයිතැනදී සාර්ථකද කොයිතැනදී අසාර්ථකද කියලා සති ධාරා පවත්වන්න පුළුවන් කියලා ලියපෙ ගැන මම ස්තුතිවන්ත වෙනවා. අන්නේ වාක්‍ය තව තවත් පුලුල් කරලා ලියන්න. එතකොට අහගෙන ඉන්න කෙනාටත් තේරෙනවා මේක එච්චර අමාරු නෑ විනිශ්චය කරන්න කියලා. ඒ නිසා මේ සිද්ධි වැට නෙවෙයි වැදගත් වෙන්නේ, ඒක හරහා දී යටින් ඉන්ද්‍ර ගෙනියන්න වගේ සතිය පවත්වන්න පුළුවන්ද? බාධක විද්වීම් තරඟයක් මැද ජය ගන්න හදනවා වගේ මේ අමාරුතාව මැද සතිය පවත්වන්න පුළුවන්ද? කඹේ කැවිදින කෙනෙක් වගේ සතිය පවත්වන්න පුළුවන්ද කියන එකට තව සතිය පැවැත්වීම පිළිබඳව තව වාක්‍ය 2-3ක් එකතු කරලා ලියන්න. දිගටම කඩා ගන්න නැති මේ ගැම්ම පවත්වන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව මුලදී වම්හා දකුණ වශයෙන් උසවනවා තබනවා වශයෙන් සක්මන් භාවනාවේ නිරත වූ අයෙක්මි. නමුත් මෑතක සිට වැඩිපුර සිත පිට යන ගතියක් දැනුනි. ඒ නිසා අද දින ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් සක්මනේ යෙදුණෙමි. ඔසවන විට පාදයේ මුලින්ම විලුඹද, ඉන්පසුව මැද කොටසද, අවසාන ඇඟිලිද එසවෙන බව නිරීක්ෂණය කෙලිමි. ගෙන යන විට පාදයේ ඇති සැහැල්ලු බව දුටුවෙමි. තබන විට මුලින්ම විලුඹ පොළවේ ගැටි අනතුරුව මැද කොටස හා ඇඟිලි ගැටෙන බවද දුටුවෙමි. පෙරට වඩා සිත පිට යන ගතිය අඩු විය. විනාඩි 20ක් පමණ එක දිගට සක්මනේ සතිය පිහිට විය හැකි විය. පර්යංක භාවනාව. මම මෙතන ඉන්නවා ලෙස සිතා කයට සිත යොමු කළෙමි. ඊතා ඉක්මනින් ආශ්වාසයේදී පපුව පිම්බීමත් ප්‍රාශ්වාසයේදී හැකිලීමත් දුටුවෙමි. සුලං රැල්ල නාස් කුවර හරහා ඇදී යන ආකාරයත් නැවත පිටව යන ආකාරයත් දුටුවෙමි. අතරමඟදී සුලං රැල්ලක් මා පිසදාගෙන වමේ සිට දකුණට හමන ආකාරයත් කෙස්ට්‍රොදක් මුහුණේ ගැටෙන ස්පර්ශයත් නිරීක්ෂණය විය. වම් පාදයේ දණහිසෙන් එන වේදනාවකට සිත යොමු විය. වේදනාවට පහළින් කකුල අයිස් කුට්ටියක්සේ දැනෙන බවත් ක්‍රමයෙන් වේදනාව වැඩි වෙන බවත් දුටුවෙමි. විනාඩි 30කට පසුව වේදනාවේ සතිය පිහිටවමින්ම ඉරියව්ව මාරු කළෙමි. එවිට අයිස් කුට්ටියක්සේ තිබූ කකුල මෙලෙක් වී යන ආකාරය නිරීක්ෂණය විය. අවසානයේ නැවත හුස්මට සිත යොමු කරන විට ආශ්වාස ප්‍රශ්වාසයේ ඊතා තුනි වී ඇති බවක් දැනුනි. ප්‍රශ්වාසයේ නොදැනුණ තරම්ය. ආශ්වාසයේදී ඊතා කෙටි වී තිබුණි. හුස්මට හිත යොමු කර
පැයක පර්යංකය නිමා කළෙමි. සතිය තවදුරටත් වර්ධනය කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. මේ සතිය පැවැත්වීමේදී ආධුනිකයේ පැතිකඩ තුනක් වාර්තාවට ඇතුල් කරනවා. එකක් තමයි බලන අරමුණේ සටහන. දෙක තමයි බලන අරමුණේ ආකාර සටහන් එන්නේ වෙනස් වෙන හැටි. තුන ස්වභාවික ලක්ෂණ වශයෙන් අරමුණේ මුඛයේ ඉඳලා මොකට මාරු වෙනවද කියලා. මේකේ මුලින් කියලා තියෙන ඔසෝනෝ තබනවා බලලා ගිහිලා වැඩි හරියනවා අඩු නිසා ඔසෝනෝ යවනවා තබනවා කිව්වට පස්සේ එක එක සටහන් වලින් මාරු වෙන හැටි විස්තර කරලා තියෙනවා. පරියන්කේදී ලියලා තියෙනවා ආනාපානි කරනකොට එක එක ආකාර පේන්න පටන් ගන්නවා. වේදනාවේ ආකාර, අරමුණේ ආකාර. ඊට පස්සේ වේදනාවෙන් ඇවිල්ලා බලනකොට ආනාපානි තවත් සියුම් වෙලා ඒකේ වෙනස්කම් දකින්න පටන් ගන්නවා තියෙනවා. ඉතින් මේක භාවනා හරි විචිත්‍ර අවස්ථාවක්. ඒ කාර්මුණක් කොටු කරලා ඒකේ සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ බැලුවොත් ඊ ගාවට යන්නේ සටහන් අතහැරෙනවා ආකාර අතහැරෙනවා ස්වභාව ලක්ෂණ හරහා නැත්නම් මේ සිද්ධිය හරහා තීලුම දේ වෙනස් වෙන බව පේන්න පටන් ගන්නවා. සාන්තතියක් බව පේන්න පටන් ගන්නවා. කිසිම දෙයක ලියලියා ඉන්න වෙලාවක් එන්නේ ඉස්සෙල්ලා ඒක වෙනස් වෙන බව තේරෙනවා. එතින් තමයි මේ යොමු තියෙන්නේ. හැබැයි මෙතෙන්ට යන්න නම් ඒ සාන්තතිය දකින්න යන්න නම් ওই ගැම්ම කඩා ගන්න නැතුව දිගට කරගෙන යන්න ඕන. අතරමඟ නතරුනොත් ආය පටන් ගන්න ආය මුලක ඉඳලා යන්න ඕන. ඒ නිසා ඔහොම කරනකොට අරමුණ මූල කර්මස්ථානයේ හෝ අනික් අරමුණු බලාන ඉන්නකොට ඒ වගේ තියෙන විපිරියාස වෙනස් වීම පරිණාම විපරිණාම පේන්න පටන් අරගනි. මෙයා බලුවැල්මට ඒකට බය වෙලා නැහැ. ඒකට බය නැතුව සූදානම්ින් යන්න. එතකොට මේ මුල් සටහන් ආකාර හැලෙන්න ඉඩ තියෙනවා ගණන් ගන්න එපා. එන්නේ ස්වභාව ලක්ෂණ සහ සාන්තතිය දැක ගන්න සූදානම්ින් භාවනාවට යන්න කියලා කියනවා. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව දින කිහිපයකට පෙර මා පර්යංක භාවනාව කරගෙන යද්දී ශරීරයේ වේගයෙන් ඉදිරියටත් පසුපසටත් පැද්දෙනවා දැනුනි. මම දැස්සර බැලූ විට ශරීරය ආසනයේ මත නොසෙල්වී තිබුණි. අරමුණු කිසිවක් එම අවස්ථාවේ තිබුණේ නැත. අද දිනද භාවනාව කරගෙන යද්දී කකුල වේගයෙන් ගැස්සුනි. කිහිප දිනක්ම එසේ සිදු වී ඇත. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධව නිවනින් සැනසෙත්වා. මේ හිතට ඕනේ නම් නිශ්චල මනස චංචල වෙනවයි කියලා පෙන්වන්න පුළුවන්. චංචලව තියෙන මනස කය නිශ්චලයි කියලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ හිතට ඕන දේවල් පෙන්වනවා මිසක්කා පේන දේ දකින්න තියෙන දේ පේන්නෙත් නෑ අපිට පේන දේ තියෙන්නෙත් නෑ. ඉතින් මේක Tamangeම ඇස් දෙක අදාහ ගන්න බැරි තරම් අපේ ඇස් දෙක බොරු කරනවා. කන බොරු කරනවා. ඉතින් එහෙමනම් වෙන කෙනෙක් කියන දේවල් ගැන කොමන කතාවද? ඉතින් ඒ නිසා හොඳට පේන දේ තව සැරයක් බලන්න. ඒකට කියනවා අනුපස්සනා කියලා. අහපු එකේ නැවත අහන්න අනුස්සවණය කියලා කියනවා. එකම දේ අහන්න. එකම දේ බලන්න. එතකොට තේරෙනවා මගේ ඇස් දෙක මේ පෙන්නපෙකී ඉගැසෙට පෙන්නකොට වෙන එකක්. මැජික් කාර්යයක්වත් ඉන්ද්‍රජාලයක්වත් නෙවෙයි. ඉතින් තව මිනිස්සෙක් අපිට පෙන්වන දේ ගැන කුමන විශ්වාසයක් තියන්නේ? මේ මනසේ භාවනා කරන කෙනෙකුට නැති වුණා. ඒ නිසා බලපු දෙයම නැවත බලන්න අනුපස්සනා කරන්න, අහපු දෙයම නැවත අහන්න, අනුස්සවණය කරන්න, විඳපු දෙයම නැවත විඳින්න. එතකොට තේරෙයි ඉඳුරන් අපිට කොච්චර බොරු කියනවාද? අපි මුලා කරනවාද? චපලද, වංචනිකද, ෂටද? ඒක කෙනෙකුට කියලාත් වැඩක් නැහැ. මෙන්න මේක Tamandම තේරුම් ගන්න තමයි බුදුහාමුදුරුවෝ මේ අනුපස්සනාවක් කියලා දීලා තියෙන්නේ. ඔකට තමයි විපස්සනා කියන්නේ. අනුස්සවණේකුත් තියෙනවා. එකම දේ නැවත අහන්න. එතකොට දෙවෙනි සැරේ තේරෙන්නේ වෙන එකක්. අන්න එදාට තේරෙයි මේ කවුරුත් අපි නොමගාටනවත් නෙවෙයි. අවබෝධ කරගන්න කරන්න තියෙන එකම දේ නැවත නැවත කිරීම, එකම දේ නැවත නැවත බැලීම, එකම දේ නැවත නැවත මැහීම. එතකොට තේරෙයි Tamangeම ඉඳුරන් Tamanට විරුද්ධව ක්‍රියාත්මක කරනවා. හරියට හැන්දකොරේ අවබසා කරේ ඉර බහගෙන යනකොට ගෙදෙට්ට එන හොරෙක් තමන්ගේ පුතා කියලා වරදොල්ලා තීරුම් අරගෙන ගෙටගත්ත නාකියෙකුට හරි නාකිච්චෙකුට වෙන දේ තමයි සිද්ධ වෙන්නේ.
ගෙට එන හොරා පුතා කියලා තේරිලා පටලවාලා ගෙට අරගෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් හොරාට ඕන දෙයක් කරතයි. අපේ ඉඳුරන් එන්නේ වගේ පටලවා ගත්ත එකක් තියෙනවා. ඔය ගැන ඇත්ත එක පිහලා බලන්න. ඔක තේරෙන්නේ 40 පෙන්නට පස්සේ. 40ට ඉස්සෙල්ලා නම් අපි ගොඩක් ඉඳුරන් විශ්වාස කරනවා. 40න් පස්සේ තේරෙනවා ඇස් දෙකට කට රැක්කෙනවා. කනට මට ඇහුන්නේ නැහැ කියනවා. අනිත්‍යවත් ඔක්කොම වම තිනකොට දකුණ යන්නේ. ආච්චියේ බලන්නේ පාත් වෙලා වරෙන්නේ උළු අස්සේ හැප්පීලා සීය වැටුණ ඩොග් ගාලා කියලා නාකිත් අරිකට තෙයි කියලා වැටෙනකොට ඔන්න තේරෙනවා. ඒ නිසා මේ ඉඳුරම් පිළිබඳ විශ්වාසය නිසා තමයි මේ සංසාරේ අපි යන්නේ අනුන්ට දොස් කියන්නේ. මේ ඉඳුරම් විතර අපිව නොමගාරින වෙන වසලිය જાතියක් නැහැ. ඒකටයි බුදුහාමර කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් තියාගන්න කියලා. එක්කෙනෙකු ළඟවත් නැහැ. එක්කෙනෙක් ළඟවත් නැහැ. හැබැයි උත්සාහ කරන එක වටිනවා. ඒක නිසා නැවත නැවත බලන්න මේ ඉඳුරම් පෙන්වන දේ නැවත නැවත බලන්න. නැවත නැවත අහන්න. නැවත නැවත කර බලන්න. එච්චරයි අපිට බැරි. අපි මේවා මාරු කර ඉන්නවා. හරියට හොලිවුඩ් නළුනිලියෝ මිනිහව මාරු කරනවා. හැම නිලියම දරුවෙක් හම්බෙච්ච ගමන් වෙන මිනිහෙක් බඳිනවා. ආයෙ මේ දරුවෙක් කන්ට තව මිනිහෙක් බඳිනවා. තුන්වෙනිට බඳින්නේ තර දීකසාද කරපු මිනිහම තමයි. ඊට හපන් අපේ ඉඳුරන් අන්නේක පොඩ්ඩක් ජොලිය බලාගෙන ඉන්න. අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මෙනෙහි කිරීමෙන් තොරව සක්මන ආරම්භ කරමි. විටක පාදයේ පොළොවට ස්පර්ශ වන ස්ථානයේ පිළිබඳ හොඳින් වැටහි. තවත් විටක පාද පොළොවට ස්පර්ශ වන ස්ථානයේ පිළිබඳ පෙරමෙන් නොදැනී යයි. නමුත් සතිය හොඳින් පවතී. එය ඔහේ වන්නාක් මෙන් දැනේ. මේ తত্ত্বය මාරුවෙන් මාරුවට සිදුවේ. සිතුවිලි පැමිණි විට ඒවා පැමිණ යයි. සිතුවිලි සිතට පැමිණි විට ඒවා දැනගන්නේ සිතද වෙනත් අවයවයක් මෙන් එයට යමක් වැඩි නැවත ගමන් කරන්නාක් මෙනි. භාජනයක බෝලයක් වැඩි බවුන්ස් වන්නාක් මෙනි. මාගේ භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන සීක්වා දීර්ඝායුෂ වේවා. ඔය හිතට හිතවිලි පේන්නේ සාපේක්ෂව තමයි. ඇහැට රූප පෙන්නලා ආයෙ හිතවිල්ලක් එනවා. කනට සද්දයක් ඇවිල්ලා ආයෙ හිතවිල්ලක් එනවා. එතකොට අපි සද්දෙන් රූපෙන් හිතවිල්ල වෙන් කරලා අඳුර ගන්නවා. මේ සාපේක්ෂතාවයක් තියෙන්නේ. හිත තමයි නැත්නම් හිතෙන් හිතවිලි බලනවා කියන එක හොරාගේ අම්මයින් පේන අහන එක තමයි සිද්ධ වෙන්නේ. එයාම තමයි හොරකම කරන්නේ. එයාගේ අම්මා තමයි පේන කියන්නේ. ඒ නිසා මේ හිත කියන ලනු කාලා තමයි අපි මේ කුඩුමිස් කාපු රිලව් වගේ ඈත බල ඉන්නේ. එච්චර ප්‍රෝඩාකාරයක් ඇත්තේ නැහැ. නමුත් අපිට සාපේක්ෂව බලන්න පුළුවන්. ඇහැ කන දිව නාසයත් එක්ක හිතවිලි දෙන ලනු සාපේක්ෂව බලන්න ගියාම අනුන්ගේ දේවල් බලන්න ගියොත් අවුලයි. මම දැන් මෙතන කියලා අන්නෙන සිටුවෙන දිහා බලන්නේ. ඒක විතරමයි අපිට කරන්න බැරි. අපිට ඕන කෙනෙක්ගේ ඇදයක් උදයක් වැරද්දක් බල කතා කරගෙන ඉන්න පුළුවන්. මේ තමන්ගේ සිටුවෙන දේ ඇති බලන්න ඒ තරමටම තමන්ට ද්වේෂ කරනවා. ඒ තරමටම වර්තමානට අපි ද්වේෂ කරනවා. ඒ නිසා මම දෝෂ කරනවා දැන් කියන මොහොතට ද්වේෂ කරනවා මෙතනට ද්වේෂ කරනවා. මෙතන ඉඳලා වෙන තැනක් ගැන හිතන්න ආසයි. මම ගැන නෙවෙයි අල්ලපු කෙනෙක් හිතන්න ආසයි. මෙතන නෙවෙයි වෙන තැනක් ගැන හිතන්න ආසයි. ඕක තමයි දැනුම කියන්නේ. දැනුම කියන්නේ කුණු හරපයක්. දැනුම කියන්නේ කුණු හරපයක්. මේ මම දැන් මෙතන කියන එක නොවෙන්න අපි ඔළුවට දාලා තියෙන ඇබ්බැහියක් තමයි දැනුම කියන්නේ. ඒ නිසා දැනුම තියෙන හොඳම දැනුම නම් මම දැන් මෙතන දැනුම. ඒ නිසා ඒකට බොහොම අමාරුයි යාප්පු කරගන්න හිත. ඒකට හරි අමාරුයි නතු කරගන්න. ඉතින් ඒක අපි කොහොමද පොඩි උන්ට කියලා දෙන්නේ? මේ නාකි කියන්නත් කරන්න බැරි එකේ. ඉතින් පොඩි උන් ඊට හපක්. අපි කරන්න දෙන උන් මත් කරනවා දැනුම දීලා. පිස්සු නන්නතරයි. ඒ නිසා තමන් බලන්න මම දැන් මෙතන ඉන්නකොට වෙන දේෙන් අල්ල ගන්න පුළුවන්. අපේ හිත අපිට කියනවා මම දැන් ඔන්න හිත පාලනය කරනවා කියලා. හිත සමාධිගත කරන්න හදනවා කියලා. ඔක්කොම සිද්ධ වෙන්නේ හොරාගේ අම්මයින් පේන අහන එකක්. ඒ නිසා හිත දිහා නිකන් බලාගෙන ඉන්නකෝ. බුදුරජාණන් කියන්නේ හිත දිහා බලනවා වෙනුවට රූපයක් දිහා බලාගෙන ඉන්නකෝ. දිගට බලාගෙන ඉන්නකෝ. එතකොට හිතේ සෙල්ලම් ටික දැක් ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් දීලා තියෙන බොහොම ප්‍රායෝගික ක්‍රමයක්. මුග දෙනෙක් ඒකට කැමති නැහැ. රූපයක් දිහා බලනට වැඩිය හිත බලන්න කැමතියි.
මේ හිත බලනවා කියලා කියන්නේ මගේ වචන වල හැටියට නා හොරාගමයි පේන හිල්ලා. ඒ වෙනුවට සටහන් ආකාර ස්වභාව ලක්ෂණ වශයෙන් අරමුණක් අරගෙන ඔය රචනයේ මුල් කොටස එළියලා තිබ්බේ. ආන්නේ විදිහට අරමුණ පිළිබඳ පුළුවන් තරම් බලන්න. මුලින් හිතවිලි පිළිබඳව එච්චරම එලවන්න එපා. පහු වෙනකොට ඒකේ වාසිය Tamanට ලැබෙයි. එතකොට හිත කියන්නේ මොකද්ද කියලා දල අදහසක් ගන්න පුළුවන් වෙයි. දැනට රූප කර්මස්ථානෙට ප්‍රධාන ආරමුණ ප්‍රධාන අවධානය යොමු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව පර්යංකේ ඉඳගත් විගස පිම්බීම හැකලීම වාර කිහිපයක් දැනී නොදැනී යයි. ඉන්පසු සිත උදරය තුලම තබා ගනී. උදරය තුලින් දැඩි තද ගතියක් දැනෙන අතර ඒ පිළිබඳ සතිමත් වෙමි. ඇතැම් විට මෙම තද ගතිය සියුම් වේදනාවක් ලෙසද දැනේ. මෙලෙස තද ගතිය පිළිබඳ සතිමත් වන විට නැවත පිම්බීම හැකිලිම දැනේ. මේ අයුරින් ඇතැම් විට පිම්බීම හැකිලීමත් තවත් විටක උදරයේ තද ගතියක් දැනීමට ලක්වේ. සිතුවිලි නිසා සිත ඇතැම් විට අරමුණින් බැහැරවන නමුත් සිතුවිල්ලක සිටින බව දැනගත් විගස නැවත තද ගතිය දැනී හිත අරමුණට පැමිණේ. බොහෝ විට ශබ්ද තිබියදීත් අරමුණ තුල සිත පවත්වාගත හැක. සිතුවිලි මෙන්නව ශබ්දවලට අරමුණට බාධා කිරීමේ හැකියාව අඩු බව අත්විඳ ඇත. එනම් ශබ්ද තිබියදීත් අරමුණ තුල බොහෝ විට සිටිය හැක. භාවනාව ඉදිරියට කරගෙන යාමට ධර්ම අවවාද ලබා දෙන සේක්වා. භාවනා කරන කෙනා සමහර වෙලාවට සද්ද නිසා කරදර වෙනවා, සමහරට හිතවිලි නිසා කරදර වෙනවා, සමහරට වේදනා. ඒව චරිත තුනක්. හිතවිලිව කරදර කරන එකට සද්ද වේදනා එන්නේ නැහැ. වේදනායන එකට හිතවිලි සද්ද කරදරයක් නැහැ. හිතවිලි එන එකට වේදනා සහ සද්ද වලින් කරදර නැහැ. අපි ඔක්කොම එකට භාවනා කරාට චෝදනා જાති තුනක් තියෙනවා. ওই තුනම හැම වෙලාවෙම තියෙනවා. සද්දත් හැම වෙලාවෙම තියෙනවා, වේදනත් හැම වෙලාවෙම තියෙනවා, හිතවිලිත් හැම වෙලාවෙම තියෙනවා. නමුත් මට කරදර කරන එක මම අහුලන්නේ මම ගෙන ආපු කර්ම ශක්තිය හැටියට. ජම්මාන්තරගත ක්‍රමයේ. ඉතින් ඒක නිසා අහුලන දේෙන් කියන්න පුළුවන් මම කවුද කියලා. එකක් තිබුණොත් ඇති අපිට. තුනක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා. කතා කරාට එක්කිනෙකුට කරදර කරන එකයි. එයා ඒක අල්ලගෙන මැරෙන්න කහ ගහනවා. එතන ඉන්න එක්කනා කියනවා ළඟ ඉන්න එක්කනා අයියෝ ඕක නම් මට ප්‍රශ්නයක් නැහැ. මට තියෙන වෙන එකක්. ඒක බේරෙන්න බෑ කියලා කෑ ගහනවා. ඉතින් ඒක නිසා තියෙනවා අපිට කරදර කරගන්න ක්‍රමේ. අපිමයි අහුලා ගන්න. ඒකට මෙහෙම කියනවා. ඒක කිව්වා මම දන්න ඕගොල්ලෝ තේරුම් මොකද්ද මේ පටලවා තේරුම් ගන්න පුළුවන් කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරපු කුරුසේ අපි කරේ ඉල්ලගෙන ඉන්නවා. ඒ දඬුවම් දීපු යන්ත්‍රේ මම අදහනවා. ඕක තමයි අපි කරන්නේ. අපි වද දෙන යන්ත්‍රේ තමයි අපි අදහන්නේ. දවස පුරාවට අපි අදහන්නේ අපිට කරදර කරන එක. ඉතින් මේ මනුස්සයා කියන හැම කරදරයක්ම හැම වචනයක්ම කන්දොස් කිරියාවක්. කරදරයක්. මොකද එයා දන්නේ හොඳ පැත්ත අදහන්න. වද දෙන ටෝචරින් මැෂින් එක තියෙන්නේ. ඒක තමයි අපි සංකේතය කරගෙන ඉන්නේ. මට කරදර කරන සද්ද නම් ඒක ගැන විතරයි කතා කරන්නේ. මට කරන වේදන නම් ඒක ගැන විතරයි කතා කරන්නේ. මට කරන හිතවිලි නම් එයාට බෑ හිතවිල්ල හරහා අරමුණ බලන්න. එයාට බෑ සද්ද හරහා අරමුණ බලන්න. බැලුවොත් ওই තුනම තියේදී අරමුණ තියෙනවා. බුදුජානනාංශ පෙන්නන්නේ කරදර කරන එක අඳුනගෙන ඒක හරහා ඒක විනිවිදලා ඒක විපස්සනා කරලා අරමුණ බලන එක. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒක හරියට චිත්‍ර දිහා බලලා චිත්‍රය හරහා ඇඳලා තියෙන කැන්වස් එක බලනවා වගේ. හැම චිත්‍රයක්ම ඇඳලා තියෙන කැන්වස් එක. අපි චිත්‍ර විතරයි බලන්නේ. මුහුද අයිනට ගියාම රාලපතල හරි අලංකාරයි. සිප්පි කටු තියෙනවා, මුහුදු පාසි තියෙනවා. නමුත් ඒ හරහා අපිට සිටිජේ බලන්න පුළුවන්. ඒක හරි පාළුයි. අපිට පේන්නේ අර ක්‍රියාකාරී රාලපතර විතරයි. තුනී වතුර කෙරගෙන දඟලිල්ල විතරයි. අර සිටිජිදියා බැලුවොත් කොයි වෙලාවෙත් තියෙනවා.
ඉතින් මිනිස්සයා කියන සතාය හැම වෙලාවෙම අවධානය තුනී වතුරට දාලා රැළ බින්දරෙක් ගැන කතා කර කර ඉන්නවා මිසක් අර ගැඹුරු සිටිජ ගැන කතා කරන්නේ හරි කම්මැලි. ඒ නිසා තමන්ගේ කරදරේ හඳුනා ගන්න ඒක තමන්ගේ ජම්මාන්තර ලක්ෂණයක්. ඒක හරහා තමන් ජීවිස ගන්නාලද මූල කර්මස්ථාන නැත්නම් ඉරියව්වට නැත්නම් වර්තමාන මොහොතේ හිත යොදන්න උත්සාහ කරන්න හරිම විචිත්‍ර දෙයක්. හරිම විචිත්‍ර දෙයක්. ඉදිකට්ටකට මලක් අමුණන්නා වගේ, ඉදිකට්ට මල අමුණන්නා වගේ හරිම විචිත්‍ර දෙයක්. ඒක විනිවිදින්න පුළුවන්. අපි යමු ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මුලින් වම දකුණ ලෙසත් පසුව ඔසවනවා තබනවා ලෙසත් ඉන්පසු ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසත් බලන විටම සතිය මනාව පීඨියා. ඉක්බිති කම්පන චංචල රළු ගොලෝසු උණුසුම් සිසිලාදී විශේෂ විස්තර බැලීමට යාමේදී සතිය පීඨුවීම අපහසු වේ. එසේ විශේෂ විස්තර කඩා බෙදා බැලීමේ විශේෂ වාසියක් තිබේද? තෙරුවන් සරණයි. නමුත් බලන්න යන්න එපා. පේන දේ කියන්නේ එච්චරයි කරන්න ඕනේ. නමුත් සතිය පట్టල වේගන එනකොට සතිය ස්ථාවර වෙනකොට විස්තර පෙන්වනවා. විස්තර බලන්න යන්න එපා. පෙනුනොත් ලියන්න. එච්චරයි කියන්නේ. ඒක නිසා සතිය වැඩෙන්නේ උක්ඛණ්ඩිත්වා පක්ඛණ්ඩිත්වා පත්තරිත්වා පවත්තති इति කියලා විසුද්ධි මාර්ග ටීකාවේ තියෙනවා. ඒකට බැහැගෙන එමීට පැතිරෙනවා. පැතිරවන්න යන්න එපා. පැතිරෙනකොට පේන දේ ලියනවා මිසක්කා විස්තර හොයන්න යන්න එපා. මූල කර්මත්තානේ ඉන්න බලන්න. සතිය හරිනම් මූල කර්මත්තානේ සහ අනිකුත් කර්මත්තාන විස්තර පේන්න ඉඩ තියෙනවා. ඒකෙන් කියවන කෙනාට තේරෙනවා මේ හිත පැතිරෙනවද කියලා. හැබැයි බලන්න ගියොත් මූල කර්මත්තානෙමුත් හිත නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒකේ ක්‍රමයක් තියෙනවා. න්‍යායක් තියෙනවා. අන්නේ න්‍යායට යන්න මූල කර්මත්තානේ ඉන්නකොට පේන විස්තර ලියනවා මිසක් විස්තර බැලීම සඳහා දඟලන්න එපා. මොර භාවනා මෝරලා එනකම්. අල තැම්බෙනකොට අපි පොල් කුරකින් යන්න බලනවනේ තැම්බිලාද කියලා. ඒ අලගිඩි තැම්බිලා නැත්තම් එහෙම අනින්න එන්නට ඇනින්නේ නැහැ. ඩිපට ගින්දර දාලත් නැතුව අපි පොල් කුරකින් යන්නට අල තැම්බෙන්නේ නැහැ. අල තැම්බෙනකොට පොල් කුරකින් අනින්න පුළුවන්. ඒක නිසා පොල් කුරකින් යන්නයි කියලා වැඩක් නැහැ තැම්බිච්ච නැති අල වලට. ඒ වගේ භාවනා වෙන්න ආවෙන්නේ ඒකට විස්තර පෙනේ. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවට පර්යංකේ වාඩි වී ටික වේලාවකින් හෘද ස්පන්දනයේ වේගවත් වේ. එවිට සිතට බියක් දැනෙනවා. හෘද රෝගයක්ද කියා. භාවනාව නවත්වන්නට හිතෙනවා. මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔය මේක ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කට්ටියට හොඳයි. හෘද ස්පන්දය අඩු වෙලා තියෙන කට්ටියට ඔන්න භාවනාව හොඳම රුචිවල. මොකද භාවනාවට හිත දාපු ගමන් මං කියනවා කරුණාකර භාවනා කරන්න එපා සතිය පිහිටවන්න. කොයි මොකක්වත් වෙන්නේ නැහැ. මේ භාවනාව කියන වචනෙට ගියාම තමයි ඔය උන්න ඉසේකක්කුන් ආපත්‍ය ආපాతගත රෝගයි නානා ප්‍රකාරය. භාවනා කියන වචනේ පොඩ්ඩක් පැත්තකට දාලා වෙන දේ වාර්තා කරන්න. සතිය පිහිටවන්න අමාරුයි. ඒක අමාරුව දෙන්නේ බෞද්ධයන්ට විතරයි. ඔය සත්‍යපාසලේ ගිහිල්ලා අපි ළමයින්ට කියන්නේ භාවනා කරන්න. අපි කියන්නේ සතියෙන් ඇවිදින්න, සතියෙන් වාඩි වෙන්න, පේන දේ ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වර්ධි වස්තු ගැස්සුණා මොකද්ද ප්‍රශ්නේ? මට ඒකට heart attack කියලා හිතන මොකද්ද ප්‍රශ්නේ කියලා හිතෙනවනේ. ඉතින් කාට හරි හෘද වස්තු ගැස්සෙන්නේ නැති රෝගයක් තියෙනවා නම් භාවනා කරන්න. අනික් කට්ටිය පුළුවන් තරම් සතුටුමත් වෙන්න උත්සාහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මා පර්යංක භාවනාවේ යෙදී විනාඩි 15ක් පමණ ගතවන විට හිසේ කිරිකිරි වැනි ශබ්දයක් පටන් ගන්නා අතර වේදනාවක්ද කනහරා යාමක් සිදුවේ. මෙය මාගේ භාවනාවට තරමක් බාධාවකි. ශරීරයේ අනිකුත් කොටස් වලද වේදනාව ඇතිවේ. ඒවා නොසලකා හැරිය හැකි නමුත් හිස තුළ ඇතිවන ශබ්දය මාහට ප්‍රශ්නයක් වේ. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ ලියපෙකන ගමති අත උසන්. අපිට පොඩි හරස් ප්‍රශ්න දෙක තුනක් අහුවොත්
මේකෙන් පුළුවන් අපිට මේ සභාවේ ඉන්න අයටත් ඔක්කොටම ওই ප්‍රශ්න තියෙනවනේ. උත්තරයක් දෙන්න ලිපේකන අත උස්සන්න කැමතිද? එහෙම නැත්නම් උසාවියට ගත්තට කමක් නැද්ද? එහෙම නැතුව මේ උත්තරතුරු මදි නිසා අරස් ප්‍රශ්න අහන්න නැතුව බෑ උසාවියේ එන නඩුව පස්සට දවසක දාන්න. ඒ තියෙද්දි සතිය පවත්වන්න පුළුවන්ද බැරිද? වැඩියෙන් සතිය තියෙන්නේ චිරිචිරි සද්ද ඇහෙනකොටද වෙන දේවල් තියෙන උදේලා පොඩ්ඩක් බලලා අනිත් දවසේ නඩුව ආයෙසරක් දාන්න මේ එදා කියපු එකමයි මේ කියන්නේ මෙන්න මේ ටික වැඩිපුර කියලා. ඉතින් එතකොට අපි බලනවා ඊගාව දවසේ රැසෙච්ච වෙලාව මේ තෝල්කයා ඉන්නේ ඉදීද කියන්න බෑ. වෙන තෝල්කයා හිටියට කමන්නේ ඒ දැනගන්න පුළුවන් විදිහට රචනෙ ලියන්න එදා කල් තබූ ප්‍රශ්නයයි මේ ලියන්නේ කියලා. අපිට එදාට අනිත් දවසේ ගන්නවා ප්‍රශ්න. පින්වත් ගරුතර ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව මම දැන් මෙතන ලෙස ඇස් පියාගෙන මෙනෙහි කරන විගසම හිත ආලෝකයට හෝ හිස් බවට පත් වේ. එසේ බොහෝ වේලාවක් හිස් බව පවතී. ඒ අතරතුර සිතවිල්ලක් වේදනාවක් ශබ්දයක් ආකාරයට සිත මතු වී නැවත හිස් බවට යයි. කුමන අරමුණක් ආවත් ඒවා මෙනෙහි වන විගසම නැති වී යයි. එසේ හිත මාරු වීම පිළිබඳවද කිසිදු සැලකිල්ලක් එසේ සිත මාරු වීම පිළිබඳවද කිසිදු හැලහැප්පීමක් නැත. හිතට හරිම සැහැල්ලුය, නිදහස්ය. විතක මූල කර්මස්ථානීය හිස් බව යයි සිතන තරම්ය. සක්මන් භාවනාව මම දැන් මෙතන ලෙස සක්මන ආරම්භක කෙළවරේ සිට මෙනෙහි කර සක්මන පුරුදු පරිදි ආරම්භ කර වාර කිහිපයක් යන විටම ස්වයංක්‍රීයව ඇවිදිනවා වෙනිය. සක්මන කෙළවරට ගොස් සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරන විට ශරීරය නොදැනී ගොස් තනින් තන වේදනා කිහිපයක් පමණක් දැනේ. එතනද සැහැල්ලුවේ නිදහස්ය. එසේම මුල සිටම එදිනදා ජීවිතයේද හැකි උපරිමයක් සිහිය පැවැත්වීම කලෙමි. ඒ හැකි උපරිමයෙන් වෙන්නේ නැති ජීවිතයේද හැකි උපරිමයෙන් සිහිය පැවැත්වීම කලෙමි. ඒ හේතුවෙන්ම සියලු දේ මා කරනවා නොව ඔහේ කෙරෙනවා වැනිය. මට දැනෙනවා නොව ඔහේ දැනෙනවා වැනිය. කිසිදු අරමුණක් කෙරෙහි හැලහැප්පීමක් නොමැත. සියල්ල මගේ පාලනයෙන් ගිලිහි වැනිය. හරියට හුලං ගියපු බැලුමක් වැනිය. නමුත් ආශාවක් හෝ දුකක් නැත. ඉන්ද්‍රිය සියල්ල නිර්වින්දනය වී අඩපණ වී ඇතිසේය. කිසිදු දෙයක් ගැන විශේෂ සතුටක් හෝ විශේෂ දුකක් නැත. සියල්ල එතන අමතක වී යයි. හිතට සැහැල්ලුව නිදහස්ය. ඔබ වහන්සේ මේ ජීවිතේම උතුම් නිවනින් සැනසෙත්වා. මේ වගේ කෙනෙකුට ලියුම පුරාවට ලියලා නැහැ සැකයක් ඇති වෙච්ච බව. ඒක හොඳ ලකුණක්. ලියුම පුරාවට ලියවිලා නැහැ මූල කර්මස්ථාන පිළිබඳ කිසිම ලකුණක්. ඒක හොඳ නරක තීන්දුව වෙන්නේ සැක නැත්තම් මූල කර්මස්ථානේ ඉස්සර නැතුණ ප්‍රශ්නයක් නැහැ. අපිට සැකයක් එනවා නම් විතරක් අපි මූල කර්මස්ථාන හිත දාලා සැකේ දුරුවන් කරගන්න. නැත්තම් මේ විදිහට තීච්ච මේ සමසිත නොසලෙන මනස පරියන්කේ සක්මනේ දිනදා වැඩවල බුලුවන් තරම් පවත්වන්න බෑ. ඒකට අපි තුල 아무තු ජීවන කලාවක් ඉගෙන ගන්නවා, ජීවන රටාවක් ඉගෙන ගන්නවා, ආජීවයක් ඉගෙන ගන්නවා. මේ විසම ලෝකයේ සමහිත පවත්තලා ගොඩාක් කල් යනවා අපිට ඒ අලුත් ජීවන රටාවට හැඩ ගැහෙන්න. ඉතින් ඒක කරන්න තියෙන්නේ මේ මිනිස්සුත් එක්ක ගැටෙන තරන් දෙන අතර තමයි. ඉතින් ඒක සිද්ධ වෙනවා දැන්. ඒකට තියෙන එකම බාධාව සැකේ. මේ ලියපෙකනට සැක නැහැ. මම දන්නවා. නමුත් අද්දකීම් අධිගතිය තියෙන නිසා මේක දිගට මේ විදිහට මේ ජීවන රටාව පවත්වන්න කියලා කියන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනාවේ යෙදීමට උත්සාහ ගන්නා අතර පරියංක භාවනාවේදී හුස්ම රැල්ලට අවධානය යෙදීමෙන් වේලාවකට පසු එය කෙටි වී එය නොදැනී යයි.
එවිට ස්වල්ප වේලාවක් ආලෝකයක් හෝ එළියක් වැනි දැනීමක් තුළ සිටින නමුත් වෙනත් සිතිවිලි වලට නොදැනීම සිත දුවයි. එවිට සිත එක අරමුණකට ගෙනීමට කුමකට සිත යොමු කළ යුතුද? මේ වේලාවේදීද හුස්ම රැල්ල නොදැනේ. සක්මන් භාවනාවේදී පාදවලට අවධානය යොමු පසු සක්මන ආයාසයෙන් තොරව සිදුවන බව හැඟේ. එවිට පර්යංකයට වාඩු වූ විට ඊතා ඉක්මනින් හුස්ම රැල්ල නැති වේ. නමුත් ඉන්පසු හිතට වෙන සිතුවිලි ඒම නොදැනීම සිදුවේ. නමුත් ඉන්පසු සිතට වෙන සිතුවිලි ඒම නොදැනීම සිදුවේ. එවිට අවධානය යොමු කිරීම ගැන උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. පොදුවේ කොයි වෙලාවක හරි දැන් මම කොහෙද හිත තියන්න ඕනේ මොකද්ද කරන්න කියලා සැකයක් තියෙනවා නම් Taman ඉන්න කය තමයි ඒ සැක දුරු කිරීම සඳහා තියෙන කූඤ්ඤේ. එහෙම නැත්නම් ආලම්බනේ. එහෙම නැත්නම් අරමුණ. එනිසා හිතවිලි වලට හිත පිට ගියාද මොකද උනේ කියලා දැනගන්න ඕන නම් කයට හිත ගන්න. ඒකම තමයි ආනාපාන කියන්නේ. ආනාපාන කියන්නේ කයේම කොටසක්. මත් මේකේ ලියලා තියෙනවා ආනාපාන නැති වෙලයි කියලා හිත පිට ගිල සැකයක් ආවොත් ආයෙත් ආනාපාන එනවා. ඒක න්‍යාය ධර්මයක්. හිත පිට ගියා හිත මුණුදේ වුණත් කලබල නැත්නම් ආනාපාන එන්නෙත් නැහැ. බොහොම සතුටින් එන්න බල සැකයකුත් නැහැ. සැකයක් ආවනම් අර නැතිවෙච්ච හුස්ම ආයෙනවා. ඒක නිසා ඒ වෙලාවට හුස්ම බලන්න හුස්ම කියන්නේ කය. නැත්නම් මම ඉඳගෙන මේ හිටගෙන නෙවෙයි. නැත්නම් මම මේ හිටගෙන ඉඳගෙන නෙවෙයි කියලා ඉන්න කයට හිත දාන්න. ඉතින් ඒක තමයි මරණ මොහොතේදී අපිට උදව් වෙන්නේ. අමලියකදී, කරදරයකදී, සැකයකදී වික්ෂිප්ත භාවයක් එනකොට මම දැන් මෙතන. එහෙම නැත්නම් කියනවා මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට සීමුර්ජා වෙලා නැහැ. ওই தත්ත්වේ කවදාකවත් අපෙන් තුරුවන් වෙන්නේ නැහැ. අන්න ඒක කුඤ්ඤට තියාගන්න. හදිසියකදී රැස්සෙන්න ඕනේ හිත තියන්න ඕනේ මෙතනයි කියන එක දැනගන්න. ඉතින් ඒක තමයි වැදගත්මදී අපි භාවනාදී ඉගෙන ගන්න. ඉතින් මෙයා ඒක විස්තර දන්නේ නැහැ කියලා කිව්වට අනික් අයට ඒක ලොකු ඇස්සරවිල්ලක් වෙයි. ඕනම දෙයක් ආවොත් කතරගම දෙවියෝ ගැන හිතන්න එපා. වෙන ඉෂ්ට දේවතාවෙක් ගැන හිතන්න එපා. බුදුන් ගැනවත් හිතන්න එපා. මම දැන් ඉඳගෙන ඉන්නේ කියන්නේ එතන තමයි බුදුන් ඉන්නේ. අන්න ඒක තේරුම් ගත්තා නම් මේ මනුස්ස කය කියන එක කොච්චර වටින දෙයක්ද කියලා තේරෙයි. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පැය භාගයක් පමණ සක්මන් කළ පසු පය පොළවේ ගැටෙන අරමුණ සිහි කිරීම අමතක වී කිසිම අරමුණක් නැතුව සක්මන් කරමි. ඉන්පසු අරමුණ මතක් වී නැවත සක්මන් කරමි. මෙම සක්මන් භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ලියලා තියෙන වචන වලින් හෝ ප්‍රේමතිලක කියමනේ මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මං හිතනවා භාවනා කරනකොට සක්මන් කරනකොට හිත පිට යනවා නම් ඒක ගැන එච්චර කලබල වෙන්න එපා. ඒක ස්වභාවිකයි. හිත ගියේ පිට ගියේ හිත කොච්චර නැවත ඉක්මනින් පායට ගන්න පුළුවන්ද කියලා බලන්න. පායට ගන්න පුළුවන් ඉක්මන තමයි භාවනා දියුණුව කියලා කියන්නේ. හිත පිට ගියාම නැවත අරමුණට හිත ගන්න පුළුවන් බව. ඉතින් අරමුණ කියන්නේ කය. දැන් මෙතන කය කියන්නේ අවිජින කය. ඒක නිසා පිට යන එක ගැන බය වෙන්න එපා. පිට ගිය එක නැවත අරමුණට ගන්න පුළුවන් හැකියාව ලියලා ආයශරයක් වார்த்தාවක් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මා දෙවන දිනට මෙම භාවනා වැඩමුළුවට සහභාගී වන ආධුනිකයෙක්මි. සක්මනේදී වම දකුණ වශයෙන් සිත පිහිටවීමට හැකියවත් එසවෙනවා තබනවා යනුවෙන් හෝ එසවෙනවා ගමන් කරනවා තබනවා යනුවෙන් සිත පිහිටවීමට නොහැකි වුණා. ඊට මූලික හේතුව එම එසවෙන විටම දකුණ තබන අවස්ථාව මෙනෙහි කිරීමට පෙර ක්‍රියාව සිදුවීමයි. මෙයට නිසි උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පර්යංකයේදී සිත නිතර අරමුණින් බැහැරව යන මුත් නැවත අරමුණට ගත හැකිව තිබුණා. නමුත් අද දින
දැඩි ලෙස හිත විසිරුණු අතර පළමු වරාංග තුල තියෙන පළමු දිනයට වඩා බොහෝ විට විකාර රූපී දේ සිතේ මැවුණු ගතියක්ද තිබුණා. කාරුණිකව පහදා දෙන්න. ඔව් මේකෙදී මේ හිත දුවනවා කියන එක නම් ඒ හැමදාම එක වගේ හිටින්නේ නැහැ. ඒක විදිහට තමයි සිද්ධ වෙන්නේ. සක්මනේ ඉන්නකොට විස්තර නැති වුණාට මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනේ සක්මන කියන්නේ ඔච්චරයි. පරියන්කේ ඉන්නකොට හිත දිව්වත් නැත්නම් මම දැන් සක්මන් කරනවා නෙවෙයි කියලා දැනගන්න පුළුවන් නම් සක්මනේ පරියන්කේ ඉච්චරයි. අන්න ඒ දෙක බලන්න පුළුවන් ද කියලා බලන්න. විස්තර නැති වුණාට මම දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියන එක දන්නවනේ වැඩේ හරි 100%ක්ම ලකුණු ලැබෙනවා. ඊට පිට ගියත් පිට නොගියත් ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න වෙලාවේ තේරෙනවා ලකුණු 100%ම ලැබෙනවා. අන්න වගේ බොහොම සරල දෙකකින් පටන් අරගෙන හොඳට සතිය වඩන්න. එතකොට බලාපොරොත්තු වෙන්නා වූ විස්තර ක්‍රමයෙන් තේරෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එක දිග ප්‍රශ්නයක්. සක්මන් භාවනාව. සක්මන් තීරුව මුල සිට මම දැන් මෙතන ගියා සතියෙන් සක්මන පටන් ගත්තා. දෙපා පොළොවට ස්පර්ශ වෙනවා. ඒ තුල විවිධ විඳීම් අත්විඳා. කය කෙලින් අඩි 5 සිට 6 ඉදිරියට බලා සක්මන් කරනවා. දෙපයේ සිට හිස් මුදුන දක්වා ක්‍රියාත්මකයි. සතියෙන් කය ඇතුළත සිහියෙන්ම වටිනේ තේරෙන්නේ නැහැ. සතියෙන් කය ඇතුළත හිරි වැටීම වෙනවා. නොනවති දුවන මැෂිමක් වගේ නිත්‍ය බවක් නැහැ. ඇති වෙනවා නැති වෙනවා. ඒ අනිත්‍ය භවයේ අනිත්‍ය ලක්ෂණය ලෙස නිරීක්ෂණය කෙරුණා. එතකොට වේදනාවක් මතුවුණා. එතන බැලුවා. යන වෙලාවක් නොදැනම ගිහින් පාලනයක් නැතුව වගේ දිගට සක්මන සහැල්ලු සිතකින් කෙරෙනවා. හොඳට බෙල්ලෙන් උඩ කොටස කෙලින් තියෙනවා. පහළට බර වෙන්නේත් නැහැ. කඳ කොටසත් ඍජුව තියෙනවා. බාහිර කිසිම දෙයක් සතිය සමග ඔට්ටු වෙන්න ආවෙත් නැහැ. පරියංග භාවනාවට හොඳ සතියෙන් පරියංගයට වාඩි වුණා. සතිය මානසිකාර්ය හසුරුවනවා. හුස්ම රැල්ල දෙස බලා සිටියා. ටික වේලාවකදී හුස්ම රැල්ලේ මුල මැද අග පිළිවෙලින් අත්විඳා. මුල ගොරෝසුයි, මැද අග සරලයි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය පහසුයි වාගේ සිතුණා. නාස්කුහර දෙක පහළට ඉබෙන නිසා එයත් බලා සිටියා. ආශ්වාස ප්‍රශ්වාස දෙකම එකයි. ආශ්වාස ප්‍රශ්වාස දෙකම එකයි වගේ අත්විඳා. ඇති වෙනවා නැති වෙනවා. අවසානයත් නැති පටන් ගන්නමක් විතරයි. පාලනයකින් තොරයි. අනිත්‍ය ලක්ෂණයක් නිරීක්ෂණය කෙරුණා. පර්යංකේ තව වේලා සිටියා. නාස්පුඩු දෙක සූරාගෙන උඩට හුස්ම පුරාගෙන උඩට හුස්ම ඇදෙනවා දැනුණා. එය අපහසුයක් වුණා. මුනුසුම් ගතිය වැඩි දැනුණා. පසුව වේදනාවක් ඇති වී පැවති අසහනකාරී බව නැති වුණා.
අනිත්‍ය සත්‍යයයි තේරුණා. එදිනදා සතිය තුල පවතින්නේම පටන් ගන්නවා නැති වෙනවා. තව එකක් පටන් ගන්නවා එයත් නැති වෙනවා. හේතුඵල ධමයක් නිසානේ නිත්‍ය සංඥාවක් තබා ගන්න බැහැනේ. ධර්ම අවවාද ලැබීවා තෙරුවන් සරණයි. මේකේ සක්මන පරියන්කේ දිනදා වැඩ කියලා කිසි වෙනසක් නැහැ. ඔය දෙයට එකේ අනිත්‍ය බලන්න පටන් අරගත්තොත් බාහිරෙත් පේනවා ඇතුළතත් පේනවා හැම ඉරියවකම පේනවා. පටන් ගන්න එකකින් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක බයක් හිතෙන්නේ නැත්නම් හරි කියලා හිතෙනවා නම් ඒක දක්නාසුලුව අනිච්ච සංඥාවෙන් යුක්තව අනිච්ච සංඥාට අනුග්‍රහ කරලා හැම ඉරියව්වකම හැම දවසේ හැම වෙලාවකම මේක දිහා බලන්න කියන එක තමයි දෙන්න තියෙන උපදේශය. මේ ප්‍රශ්නයක් කියවන්න අමාරුයි ආම්දුරනේ මේ නිකන් කටුකොලේක වගේ. අපි කියවන්න පුළුවන් ටික කියවමු මේ කට්ටියට දෙමු කියවන්න. කරුතර ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව මා ඉඳගෙන සිටින විට මූල කර්මස්ථානයේ ලෙස ගන්නේ දෙයත්ල එක මත එක තියෙන විට දැනෙන ස්පර්ශයයි. මා ඉඳගෙන සිටින විට මූල කර්මස්ථානයේ ලෙස ගන්නේ දෙයත්ල එක මත එක තියෙන විට දැනෙන ස්පර්ශයයි. එසේ මද වේලාවක් යන විට මගේ නළල දෙපැත්තේ තද ගතියකට මගේ හිත යයි. මේ දෙස බලා සිටින විට මගේ හිස වමට හා දකුණට චලනය වේ. මෙය මුළු භාවනාව පුරාම පවතී. මම සමස්තයක් විදියට දෙයත්ල සහ හිසේ චලනය එක අරමුණක් විදියට අරගෙන එයට සිත යොමු කරමි. හිසේ ඉන්නා විට සමහර විට ඇඟ කිලිකොලා යන ගතියක් ඇති වේ. තවත් අවධානයේ වැඩි කළ විට මෙයට කිසිදු සම්බන්ධයක් නැති අරමුණක් වන ආශ්වාස ප්‍රශ්වාසය ආයාස කරවන ගතියක් දැනේ. මා මුල්ම කාලයේ ආශ්වාස ප්‍රාශ්වාස වලට ඊතරම් එනම් වාතය නාහයේ හැපෙන තැනට අවධානය යොමු කළත් ආශ්වාසයේ කෙළවරදී අනිත්‍යානුසව සිදුවන ක්‍රියාවලිය ඉත්‍යානුසවන ගතියක් දැනේ. එනම් මේ මොහොතේදී හුස්ම ගන්නා මදි වැනි හැඟීමක් ඇති වේ. එලෙසම ප්‍රශ්වාසයේ කෙළවරට යනකොට හුස්ම ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වී හුස්ම ආයාස කරන ගතියක් දැනේ. මෙය මා වසර කිහිපයක් තිස්සේ උත්සාහ කළත් දිගටම මෙසේ වූ නිසා ශ්වසනයට සම්බන්ධ නැති අරමුණක් ලෙස දෙයත්වල ස්පර්ශයේ සතිය පිහිටුවීමට තීරණය කළෙමි. නමුත් ඊය දෙසද බලා සිටින විට වරාන් ඇතුළේ නම් අවධානය වැඩි කළ විට හුස්ම ආයාස කරවන්නේ ඇයිදයි යන්න ඔබ වහන්සේගෙන් කාරුණිකව විමසමි. සක්මන් භාවනාව මා කැමැත්තෙන් කරන භාවනාවයි. විලුඹ සිමෙන්ති පොළොවේ ගැටෙන බව මා අරමුණු කරමි. බොහෝ විට හිත පිට යන්නේ සිතුවිලි වලටයි. නමුත් ඒ බව දැනගෙන මා නැවත අරමුණට අවදි වෙමි. ඒ බව දැනෙන්නේ පයේ ගැටීමෙනුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ අර අත පිට අත තියාන එක බලන්න යෑමෙන් තමයි මට පේන්නේ අවුලක් වෙලා තියෙන්නේ. බාහන ලස්සනට ගිහිල්ලා තියෙනවා. ඒක පිළිබඳව ආනපන ලස්සනට ගිහිල්ලා තියෙනවා. ඒක පිළිබඳව සැකයෙන් හෝ
විශ්වාස නැතිකමකින් මේ අතප්පිට අත තබා ගැනීම අරමුණට මාරු කරලා තිනවා. එහෙම නොකර යනවා නම් ආනපනිය කතාව කියලා දෙයි. භාවනා දියුණු කරලා දෙයි. ඒ නිසා පළපුරුදු විදිහට මේ උස්මෙම ආනපනිය පවත්වන හොඳයි කියලා යෝජනා කරන්න පුළුවන්. අපේ මේ ප්‍රශ්නේ ඉංග්‍රීසි ප්‍රශ්නයක් මම ලියපු එකනට කියන්නම් ඉදිරිපත් කරන්නයි කියලා මට හිතෙනවා මෑනියෝ ලියලා තියෙන එක වැඩි හොඳයි. හොඳයි. මේ ටික ඉවර කරලා ඉන්නකො. මේ පොඩි ප්‍රශ්න දෙයක් ඒ දෙක කමඨාන් වලට සම්බන්ධ නැහැ මම මේක ඉවරුණාම ඉදිරිපත් කරනවා. Master Swapting Bante, the primary object is rising and falling, and soon it goes over to open awareness, and then there is a lot of tension coming or sin slicing starts, and that happened for... You have to speak louder, slowly. Okay. Louder, slowly. Then I can understand. From the start again? From the start again? Yes, okay. please. Okay. The primary object is rising and falling, and then soon it goes over to open awareness. And then these last weeks, there was a lot of energy arising in the body, or mainly in the head or in the forehead, or thin slicing would start on its own. So this became prominent, and maybe a week ago or so, I felt that this agitation coming up is also something, it's actually a reaction to what I'm observing, and I started to have more distance to it, and then as I could observe it with more distance, it became less and less. So now the whole sitting has become much calmer again, and there's more drowsiness also, and more thinking again. So it seems that this agitation of thin slicing and all this energy has kind of lost its attractivity, and now I don't know if it's a sign of progress that it has calmed down again, or if it's avoiding something. So as far as you have the rising and falling at your eye shot, while energy happening, while general observation happening, while drowsiness happening, you have not lost the connection. So when the drowsiness happens, when the general observation happens, when the energy happens, if you have no relationship or connection with the rising and falling, then situation not under control. So you are are you completely away from the rising and falling when the drowsiness happens, when the energy happens, when the general attention happens? That is what I wish to know. I can get in touch with it. I can contact with the rising and falling. So therefore you have to mention it in your report. Even in the drowsiness, I can look through drowsiness and see rising and falling. Even in the energy rising, still I can go to rising and falling. Even when I have a general observation, I can see rising and falling. That is your focus. That is your attention. So much so, you are not lost. You are progressing. Okay. So it is a matter of reporting. It is not the meditation. Sorry? It is a matter of reporting. It's a matter of communication, not the meditation. So you must always remember to find the relationship with your primary object in your writing. Then consistency is there. Thank you. මේ ප්‍රශ්න දෙක නම් භාවනාවට අදාළ නැහැ ස්වාමීන් වහන්සේ මේ කමඨහන් වලට අදාළ නැහැ. ආනාපාන සති භාවනාව තුළින් සෝවාන් මාර්ගඵලයේ සාක්ෂාත් කරගත හැකිද? නොයසේ නම් කිනම් භාවනා මාර්ගයකින් වඩා උචිතද? තමන් කරලා තියෙන භාවනාව පිළිබඳ විස්තරයක් කිව්වොත් කියන්න පුළුවන්. නැත්නම් මේ භාවනා ක්‍රම අර කොහොමද මේක හොඳ කියලා බුදුහාමරංගෙන් කෙලින්ම අහන එක ලේසි, මගෙන් අහනවට වැඩියි. ඒකයි මේ ලොක්ක පිටිපස්සෙන් මන් තියාගෙන ඉන්නේ. මයි ඔළුවට දාන්න එපා ඔය ප්‍රශ්න. කමන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතියේ ප්‍රභේද ලෙස අනුස්සති, පතිස්සති, අපිලාපනතා, අසම්මුස්සනතා ආදී ලෙස දැක්වෙන දේ විස්තර කළ මැනවි. නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි.
ඔය තමන්ගේ භාවනාවේ විස්තර දුන්නොත් ඒ විස්තර අනුව අපිලාපන ලක්ෂණය අනුස්සතිය විතර කරන්න පුළුවන්. තමන් කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව මේ මුල ඉඳලා ආය මූල ධර්ම කියලා දෙන්න යන එකේ තේරුමක් නැහැ. ඒ නිසා මම කියනවා තමන් කරපු භාවනාවේ අත්දැකීම් ටිකක් දෙන්න. දීලා අපි බලමු ඒක කොහොමද සතියට සම්බන්ධ වෙන්නේ? ඒක කොහොමද අනුස්සතියට සම්බන්ධ වෙන්නේ? කොහොමද අපිලාපන ලක්ෂණ සම්බන්ධ වෙන්නේ කියලා මිසක් අපි වතුර හැරේ තැම්බෙනකොට හාල් මිටක් දාන්න නැතුව පැහුනට කැඳ හැදෙන්නේ නැහැ. තමන් හාල් මිටක් දාන්න එපා. එතකොට නම් කැඳ හැදෙයි. තමන් හාල් ඇටයක්වත් දාන්න නැතුව වතුර රැත් කරලා පැහිලා බලනකොට කැඳ කියලා ගත්තට මොකොත් හම්බෙන්නේ නැහැ. ආණ්ඩි හත් දෙනා කැඳ හැලිය තියෙන එක තමයි. ඒ නිසා මේ කට්ටිය මේ කියන කට්ටිය තමන්ගේ භාවනා පිළිබඳ හාල් ඇටයක්වත් දාන්න කැමති නැහැ. ඒකල කැඳ බලාපොරොත්තු වෙනවා. ඒකමත් අහනවා මේ ලුණු කැඳ නැතුව කොළ කැඳ හදන්න බැරිද කියලා. මේ හාල් ටිකක්වත් දාන්න නැතුව කරුණාකර තමන්ගේ හාල් මිට දාලා කතා කරා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අබ්‍රහ්මචර්යා ශික්ෂාවදේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඒක සඳහා මට පුළුවන් මේ රේරුකණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොහේ දිනේ පොතේ බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා කියවන්න. ඒක තමයි අපිත් මේ වගේ වැඩපිළිවෙලකදී මධ්‍යන්න වශයෙන් සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒ පොත අරගෙන කියවන්න ඕනෙම පුස්තකාලයක වගේ තියෙනවා. පොහේ දිනේ ඊට වැඩිය විස්තර සහිතව තියෙනවා වික්ෂුණීසා බිකු විභංගේ. ඒක ඕනේ නෑ මේ වගේ කෙනෙකුට පුළුවන් පොහේ දිනේ පොතේ ස්වාමීන් ලියලා තියෙන විස්තර ටික ඇති. අවසානයේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න. හොඳයි අපි විනාඩි 55ක් විතර අරගෙන තියෙනවා. ඉතින් සමාප්ත කරන්න හදන්නේ ඒ අතරමැද කාට හරි වෙන සභාවට මේ වෙලාවේ නගන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපි පොඩ්ඩක් සාදර වෙමු. වෙන කෙනෙකුට කියන්න තියෙනවා නම් අත උස්සන්න. මොනවාරි කියන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න තියෙනවා.